මම පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. දැන් 15 වෙනිදා ඉඳන් ගරු අමාත්‍යතුමා මෙම පනත බලාත්මක කරාට පස්සේ මේ පනත ක්‍රියාත්මක වෙන ආකාරය සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක් කරන්න. මේ පනතේ විධාන ප්‍රකාරව ඉන්පසුව පාර්ලිමේන්තුවේ තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මහඟු විශාල වගකීමක් පැවරෙනවා. මේ කොමිෂන් සභාව සඳහා ඇවැසි කොමසාරිස්වරු තිදෙනා හොයාගන්න සහ මේ කොමිෂන් සභාවට අවශ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සොයාගන්න. ඔවුන්ට තිබෙන සුදුසුකම් සහ නුදුසුසුකම් මේ පනතෙම දක්වලා තියෙනවා. ඒ වගේම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 E6 වගන්තියේ දක්වලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් යම් ආකාරයකින් කොමසාරිස්තුමාලා තෝරා ගැනීමේදී අවශ්‍ය ක්‍රියාපටිපාටිය එතුමන්ලාම සාදාගත යුතුයි කියලා. ඉතින් අපි කවුරුත් බලාපොරොත්තු වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සුදුසු කාර්යපටිපාටියක් හදා ගනීවි කියලා විශේෂයෙන්ම අල්ලස් කොමිෂන් සභාවේ කොමසාරිස්තුමාලා නම් කිරීමේදී සමහර විටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට මෙම අල්ල සහ දූෂණ සම්බන්ධයේ ඊතරම්ම විශේෂඥ භාවයක් නොතියෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන්ට හැකියාව තිබෙනවා යම් ක්‍රියාමාර්ගයක් හදාගෙන ඒ වගේම යම් උපදේශාත්මක මණ්ඩලයක් හදාගෙන කොහොමද තෝරා ගැනීමේ නිර්ණායක සකස් කරගන්නේ කියලා ඔවුන්ට තීරණයක් ගන්න. පිටින් අපිට කිසි කෙනෙක්ට ඒ තීරණය ගන්න බෑ. එහෙම කරද්දී ඔවුන්ට හැකියාවක් තිබේවි යම් යම් අල්ලස දූෂණ ගැන විශේෂඥයන්ට, නායකත්වය ගැන විශේෂඥයන්ට, කළමනාකරණය පිළිබඳ විශේෂඥවරුන්ට, ඒ වගේම අන්තර්ජාතික වශයෙන් අල්ලස දූෂණයේ අනිත් කොමිෂන් සභාවල කටයුතු කරන්නේ කොහොමද? අන්නේ හැකියාවන් සහ දක්ෂතාවයන් තිබෙන කණ්ඩායමක් සමග සමාලෝචනයක් වුණට කරන්න පුළුවන්. ඒ සමාලෝචනයක් කරලා පුළුවන් වෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්ණායක හදාගන්න. එහෙම නිර්ණායක හදාගත්තට පස්සේ ඒ නිර්ණායක වලට ගැළපෙන පුද්ගලෙක් තෝරා ගැනීමේ සම්පූර්ණ අභිමතය තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට. ඒ නිසා මම හිතන්නේ මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙනවා 15 වෙනිදා මෙම පනත බලාත්මක වූ වහාම මම හිතන්නේ ගරු අමාත්‍යතුමා දැනුම් දෙවි පාර්ලිමේන්තුවට එතුමා මේක බලාත්මක කරයි කියලා. ඒතකොට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කොයි ආකාරයකින් මේ සුදුසු පුද්ගලයන් තෝරගන්නවද කියන එක තීරණය කළ යුතුයි. ඉන්පසුව එම නිර්දේශය තමයි ජනාධිපතිතුමාට අරින්නේ. ජනාධිපතිතුමා එම නිර්දේශය මත තමයි මේ කොමසාරිස්වරු පත් කරන්නේ. මේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාත් පත් කරන්නේ ජනාධිපතිවරයා. හැබැයි ඒත් විශේෂයෙන්ම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශය මත සහ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන්ගෙන් විමසලා තමයි ඒ පත් කිරීම කරන්නේ. වැදගත්ම දේ තමයි අපේ ඉතිහාසය බැලුවම අපට ප්‍රධාන බාධකයක් වුණේ මෙම අල්ලසතා දූෂණය විමර්ශිත කිරීම සඳහා විශේෂඥයන්ගේ ව්‍යවහාරික විශේෂඥවරයන්ගේ සහාය නොමැතිකම අපිට තදින්ම දැනුණා. ඒ නිසා මේ පනතේ සකස් කරලා තියෙන ක්‍රමවේදයක් මොකද්ද? මේ කොමිෂන් සභාවට පුළුවන් තමන්ට දක්ෂ අවශ්‍ය ව්‍යවහාරික ගණකාධිකාරීවරුන්, ගිණුම් ශිල්පීන්, ඒ වගේම තාක්ෂණ වේදය ගැන දන්න අය, කළමනාකාරීත්වය ගැන දන්න අය මේ සඳහා තෝරාපත් කරගන්න උන්ට හැකියාවක් තිබෙනවා. අනේ ඒ අනුව මම හිතන්නේ මින්පසුව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයෙන් සම්පූර්ණයෙන්ම බැහැරව ගිහිල්ලා ඔවුන්ට හදාගන්න වෙනවා බඳවා ගැනීම, විනයානුකූල පරීක්ෂණය, සේව අවසන් කිරීම, ඒ සෑම කටයුත්ත සඳහාම රෙගුලාසි හදාගන්න වෙනවා. රෙගුලාසි හදාගන්නත් වෙනවා යම් යම් කාරණා සම්බන්ධයෙන් ඔවුන්ට රීති හදාගන්නත් වෙනවා. අන්නේ දේවල් කරන්න මම හිතන්නේ අල්ලස් කොමිෂන් සභාවට තනියම බැරි වේවි. ඒ නිසා ඔවුන්ට සහයෝග දීම සඳහා වර්තමානයේ රාජ්‍ය සේවයේ ඉන්න, පෞද්ගලිකාංශයේ සේවයේ ඉන්න, ඒ වගේම රාජ්‍ය සේවය පෞද්ගලිකාංශය දමා හැරගිය අයගෙන් සහ විශේෂයෙන්ම අන්තර්ජාතික වශයෙන් මහඟු අත්දැකීම් තිබෙන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මද්ද්‍රව්‍ය කාර්යාංශය ඔවුන්ට පුළුවන් ලෝකයේ අනෙක් රටවල් සම්බන්ධීකරණය කරලා මේ සඳහා අපිට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න. ගොඩාක් අවශ්‍ය වෙනවා රීති සහ රෙගුලාසි හදාන්න. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම විමර්ශනය කිරීමේදී විමර්ශනය කිරීම සඳහා පුළුල් බලතල ලබා දීලා තියෙනවා. ඒ විමර්ශන බලතල ක්‍රියාත්මක කිරීමේදී ඔවුන්ට හදාගන්න වෙනවා ඒ සඳහා රීති සහ රෙගුලාසි. අපිට බලන්න පුළුවන් නම් අනෙක් රටවල රීති සහ රෙගුලාසි කොහොමද හැදුවේ? අපිට එතනින් මොනවද උගත් පාඩම් ඉගෙන ගන්න තියෙන කාරණය? ඒ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පුළුවන් ලෝකයේ අනෙක් රටවල් විශේෂයෙන්ම කොරියාව, ඒ වගේම භූතානය, හොංකොං, සිංගප්පූරු ඒ වගේ රටවල් වල සහයෝගය අපිට මේ සම්බන්ධයෙන් ලබා දෙන්න. ඉතින් මම හිතනවා
UNODC ආයතනයේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමා මෙතෙක් කරන ලද මූලික සාකච්ඡාව සාර්ථකයි. ඔවුන්ගේ සහයෝගය අපිට නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා. තව කාරණයක් තමයි ඔබතුමාලා හොඳට දන්නවා රාජ්‍ය නිලධාරීන් තවමත් තමන්ගේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශය අතින් තමයි ලියන්නේ. මම කලින් කිව්වාසේම මින් පස්සේ ඔවුන්ගේ වාර්ෂික වත්කම් බැරකම් ප්‍රකාශය අතින් ලියන්න අවශ්‍ය නැහැ. ඉලෙක්ට්‍රොනික ක්‍රමයට හරිගස්සන්න පුළුවන්. මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය හදනක සම්බන්ධයෙන් අපි 2018 2019 වර්ෂයේ ඉඳන්ම UNODC ආයතනයේ සහයෝගය ඇතිව ලෝක බැංකුවේ විශේෂඥයන් ලංකාවට 4-5 සැරයක් ගෙනල්ලා ලංකාවේ විශේෂඥයන් සම්බන්ධ වෙලා ඒ විශේෂයෙන්ම ICT ඒ ආයතනයේ විශේෂඥයන් සම්බන්ධ වෙලා ඉලෙක්ට්‍රොනික වත්කම් බැරකම් ප්‍රකාශයක් දැනටමත් හදලා තියෙනවා. ඒතකොට මේව යාවත් කාලින කරන්න වෙනවා. ඒ සම්බන්ධයෙන් අපිට මේ පනත ක්‍රියාත්මක වුණු මොහොතින් පටන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මඟ පෙන්වීම යටතේ විශේෂයෙන්ම ලෝක බැංකුවේ විශේෂඥයන්ව නැවත වතාවක් අපිට හම්බ වෙන්න පුළුවන්. ඒ අනුව මෙම පනත ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම දැන් සකස් වෙලා තියෙන්නේ. ඒ සකස් වෙනකොට අපිට ඉදිරියට යන්න පුළුවන්. ඔබතුමාලා කලින් ප්‍රශ්නයක් ඇහුවා වත්කම් බැරකම් ප්‍රකාශ නොදීම සම්බන්ධයෙන්. මින් පසුව ක්‍රමවේදය තමයි පළවෙනි මාසේ වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත්නම් ඔවුන්ට විරුද්ධව නඩු පවරන්නේ නැහැ. මොකද අපිට අවශ්‍ය එකපාරටම ගිහිල්ලා මේ නඩු වලින් උසාවියේ පුරවණක නෙවෙයි. හැබැයි ඔහු දුන්නේ නැත්නම් මොකද කරන්නේ? ඔහුගේ මාසික වැටුපට සමාන අධිභාරයක් නියම කරනවා. දෙවෙනි මාසෙත් ඔහු දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? මාස 6කට වැටුපට සමාන අධිභාරයක් නියම කරනවා. තුන්වෙනි අවස්ථාවෙත් මෙම ආකාරයෙන් ඔහුගේ වත්කම් බැරකම් ප්‍රකාශ දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔවුන්ට විරුද්ධව අපරාධමය නඩුවක් අල්ලස් කොමිෂන් සභාවෙන් පවරනවා. ඒ විදිහට අපි පොළඹවනවා රාජ්‍ය සේවකයව තමන්ගේ වත්කම් ප්‍රකාශය එලි දක්වන්න. ඇයි වත්කම් බැරකම් ප්‍රකාශයක් ඕනේ? සමහර වෙලාවට රාජ්‍ය සේවකයෝ කිව්වම මහජන නියෝජිතයොත් ජනාධිපතිතුමා අගමැතිතුමා ඇතුළු සියලු දෙනාමත් ඒකට ඇතුළත්. ඔවුන්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශය ගන්නේයි යම් හේකින් අල්ලස් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ලැබුණොත් එහෙම ඔවුන්ගේ ආදායමට ගැලපෙන්නේ නැති වත්කම් සහ බැරකම් ඔහුට තියෙනවා කියලා අල්ලස් කොමිෂන් සභාවෙන් මොකද කරන්නේ? විමර්ශනයක් පටන් ගන්නවා. මින් පස්සේ මෙතෙක් කල් කරා වගේ නෙවෙයි සෑම පුද්ගලයෙක්ම මේ තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය යොමු කරන්න සිද්ධ වෙන්නේ ඉලෙක්ට්‍රොනික ක්‍රමයේ යටතේ කොහෙටද? අල්ලස් කොමිෂන් සභාවේ විශේෂ ඒකකයට. ඒ නිසා මින් පස්සේ වත්කම් බැරකම් ප්‍රකාශ නැතිවීම පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. ඇයි? ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ඒව බාර දෙන්නේ සහ ඒ බාර දෙන පුද්ගලයාට ඉලෙක්ට්‍රොනික ක්‍රමයටම රිසිට් පතකුත් හම්බ වෙනවා. ඒ නිසා ඕට සහතිකයක් තියෙනවා, තහවුරුවක් තියෙනවා වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දීම සම්බන්ධයෙන්. එතකොට මෙහෙම ලබා දුන්නාට පස්සේ විමර්ශනයක් කරනවා. ඒ විමර්ශනය කරද්දී අපි නීතිමය ප්‍රතිපාදන හදලා තියෙනවා. මේ අල්ලස් කොමිෂන් සභාවේ මෙම අංශයට පුළුවන් විශේෂයෙන්ම වෙනත් මුදල් වලට දේපල් වලට සම්බන්ධ රාජ්‍ය ආයතන තියෙනවා. මෝටර රථ දෙපාර්තමේන්තුව, ඉඩම් දෙපාර්තමේන්තුව, රේගුව. අන්නේ ආයතන වලට ඉලෙක්ට්‍රොනික ක්‍රමයට සම්බන්ධ වෙලා මේ රාජ්‍ය සේවකයා යම් දේපල දරමින් ඉන්නවද කියන කාරණය ඉලෙක්ට්‍රොනික ක්‍රමයට ගන්න පුළුවන්. දැන් කරන්න මොකද්ද? අධ්‍යක්ෂ ජනරල්වරයා ලියුමක් කරිනවා. ඒ ලියුමට සමහරට උත්තර දෙන්න මාස අවුරුදු ගණන් යනවා. අන්න ඒ ක්‍රමය ෂණිකව අයින් කරලා ෂණිකව මේ ආකාරයෙන් ගන්න පුළුවන් විදිහට හදලා තියෙනවා. අනිත් එක තමයි අපි හැමදාම හිතුවේ ඒ වගේම තමයි දැන් මේ ඉලෙක්ට්‍රොනික ක්‍රමය හදන්න අපිට මාස ගාණක් ගත වෙයි. හැබැයි ඒ ඉතෙක් කල අපි අන්තර්කාලීන ප්‍රතිපාදනයක් මේ පනතේ අපි හඳුන්වා දීලා තියෙනවා. ඒ ප්‍රතිපාදනය මොකද්ද? ඔවුන්ට පුළුවන් ඉලෙක්ට්‍රොනික ක්‍රමය හදනකම් අර සුපුරුදු පරිදි අතින් තමන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශය අල්ලස් කොමිෂන් සභාවට ඉදිරිපත් කරන්න. මේ ඔක්කොම අන්තර්කාලීන ප්‍රතිපාදන දැම්මේ මොකද මේ සඳහා ටික මාස ගාණක් ගත වෙන හින්දා. අනෙක් වැදගත්ම කාරණය තමයි මේ පනතේ විශේෂයෙන්ම අපි හඳුන්වලා දීලා තියෙනවා නිවාරණ වැඩපිළිවෙලක්. අල්ලස් කොමිෂන් සභාවට බලය දීලා තියෙනවා සෑම රාජ්‍ය ආයතනයකම අනුගමනය කරන ක්‍රමවේදය. ඒ කියන්නේ අල්ලස් දූෂණයට බර ක්‍රමවේදයන් අනුගමනය කරන්නේ. ඔවුන්ගේ විනිවිදභාවයක් නැත්තම්, පාරදෘශ්‍යභාවයක් නැත්තම්, මහ ජනතාව ඇවිල්ලා මුහුණට මුහුණ රාජ්‍ය සේවකයව හම්බෙන්න ඕන නම් එතන තමයි අල්ලස සහ දූෂණය තෝතැන්න.
අන්නේ ක්‍රම පිළිසකර කරලා නිසි ක්‍රමවේද හදාගන්න කියලා බල කිරීමේ බලය අල්ලස් කොමිෂන් සභාවට දීලා තියෙනවා. අන්න ඒ වගේම තමයි පෞද්ගලික අංශයටත් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා යම් ආකාරයක නිර්දේශ කිරීමේ බලය අල්ලස් කොමිෂන් සභාවට දීලා තියෙනවා. අන්න මේ කටයුතු කරද්දී අපිට නිරන්තරයෙන්ම අවශ්‍ය වෙනවා UNODC ආයතනයේ සහයෝගය. ඒ සහයෝගය ගන්න දැනටමත් ඇමතිතුමා කටයුතු සකස් කරලා තියෙන්නේ. ඒතකොට නිවාරණය කිරීම සම්බන්ධයෙන් අපිට ක්‍රමවේද හදාගන්න වෙනවා. අනිත් එක තමයි විමර්ශනයක් කරාට පස්සේ පැමිණිල්ලක් ලැබුණට පස්සේ ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් කොහොමද කටයුතු කරන්නේ? අපි දන්නවා හොඳ ආකාරම හොංකොං භූතානය වගේ රටවල් වල පැමිණිල්ලක් ආම ඔවුන්ගේ අභ්‍යන්තර ක්‍රමවේද හදාගෙන තියෙනවා. රීති හදාගෙන තියෙනවා ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් කටයුතු කරන්නේ කොහොමද කියලා. මේ සම්බන්ධනුත් අපිට ගුරුහරුකම් විශේෂම UNODC ආයතනයේ සහභාගීත්වයෙන් අනෙක් රටවල් වලින් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි වැදගත්ම දේ තමයි අපිට විමර්ශනයේ සඳහා විශේෂම තාක්ෂණය භාවිතා කිරීමේදී විශේෂයෙන්ම දුරකථන කුළුණු සංඥා සහ ඒ සේවා සපයන සමාගම් වලින් ඒ සේවා ලබා ගැනීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ සම්බන්ධයෙන් අපිට ඔවුන්ගේ ගුරුහරුකම් ගන්න පුළුවන්. වැදගත්ම දෙයක් තමයි whistle blower protection. ඒ කියලා කියන්නේ හඬ නගන්නන්. බොහෝ ආයතන තියෙනවා. තම ආයතන තුල වෙන දේවල් ඔවුන් දන්නවා. හැබැයි අල්ලස් දූෂණ කොමිෂන් සභාවට ඔවුන් පැමිණිලි කරන්න ටිකක් චකිතයකින් ඉන්නවා. ඔවුන්ට විරුද්ධව තම ආයතනයේ ප්‍රධානියා විසින් පියවර ගයි කියලා. මේ පනතේ හදලා තියෙනවා. එහෙම පියවර ගත්තොත් නීත්‍යානුකූල නොවනන්දමට ඒක අපරාධමය වරද බවට පත් කරලා තියෙනවා. මේවා ප්‍රායෝගික භාවිතයේදී ක්‍රියාත්මක කරන්නේ කොහොමද කියන එක සම්බන්ධයෙන්ුත් අපිට වෙනත් රටවල් වල ගුරුහරුකම් ලබා ගන්න පුළුවන්. අනිත් එක තමයි විශේෂයෙන්ම අපි මේ පනතේ හඳුන්වලා දීලා තියෙනවා විශේෂයෙන්ම පුද්ගලික අංශය අල්ලස සම්බන්ධයෙන් කාරණය. ඒ කියන්නේ අපි හිතමු සමාගමක් කියලා. ඒ සමාගම ඉන්න සේවකෙක් සමාගම වෙනුවෙන් අල්ලසක් ගත්තොත් එහෙම නැත්නම් ඒ සමාගම තව සමාගමකට අල්ලසක් දුන්නොත් ඒක අපරාධමය වරදක් බවට පත් කරලා තියෙනවා. එහෙම අපරාධමය වරදක් බවට පත් කරාට පස්සේ ඒ සමාගමට විරුද්ධව නඩු දානවා. හැබැයි අපි බැලුවා ලෝකයේ අනෙක් රටවල් මේ සම්බන්ධයෙන් අනුගමනය කළ තියෙන ක්‍රමවේදය මොකක්ද? සමාගමකට එක එල්ලේම නඩු දාලා සමාගමට තහංචි එකපාරම පැනවුවොත් මොකද වෙන්නේ? සමාගමේ අයිතිකරුවන්ට, ඒ වගේම කොටස්කරුවන්ට, සමාගමේ වැඩ කරන අයට මේ දඬුවම අසමානුපාතික ලෙස බලපාන්න පුළුවන්. ඒ නිසා මොකද කරන්නේ? ඔය එංගලන්තේ වගේ රටවල් වල කරා වගේ සමාගමකට විරුද්ධව නඩු දැම්මට පස්සේ ඒ දඬුවම එහෙම නැත්නම් ඒ පැමිණිල්ල මෙහෙවීම අවුරුදු 5ක කාලයකට අත්හිටවන්න පුළුවන්. නිකම්ම නෙවෙයි අත්හිටවන්නේ. කොන්දේසි සහිතව. ඒක එක කොන්දේසියක් තමයි ඒ සමාගම කරපු වරද නිසා වින්දිත භාවයට පත්වෙච්ච අපරාධ වින්දිතයන්ට ඒ සඳහා වන්දියක් ගෙවන්න ඕන. ඒ වගේම සමාගම නව ක්‍රමවේද සකස් කර ගත යුතුයි මේ වගේ වරදවල් ඉදිරියට නොවෙන්න. අන්න ඒ ක්‍රමවේද ඕන් සකස් කරගත්තේ නැත්නම් ඒ කොන්දේසියන් උල්ලංඝනය කළොත් එහෙම මොකද වෙන්නේ? ආයසරයක් බලය ලැබෙනවා අල්ලස් කොමිෂන් සභාවට මොනවද මේ සම්බන්ධයෙන් නැවත සැරයක් මේ නඩුව ඉදිරියට ගෙනියන්නේ. ඒවා ප්‍රායෝගික භාවිතයේදී කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? අන්න ඒ සම්බන්ධයෙන් නිරන්තරයෙන්ම අපිට අවශ්‍ය වෙනවා පුහුණුව අපේ විමර්ශකයන්ටත් පැමිණිල්ල මෙහෙවන අයටත්. විශේෂයෙන්ම විමර්ශකයන් පුහුණු කිරීමේ කාර්ය සහ පැමිණිල්ල මෙහෙයීමේ කාර්යයේදී අනෙක් රටවල් වල අත්දැකීම් අපි ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහාත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මද්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ කාර්යාංශය වැදගත්. ඊළඟට මම එන්නම් වැදගත්ම කාරණය අපරාධයෙන් උපයාගත් දේපල. එහෙම නැත්නම් සොරකමෙන් උපයාගත් දේපල සහ වත්කම් නැවත ලංකාවට ගේන්නේ කොහොමද කියන කාරණය. මේ සම්බන්ධයෙන් මූලික ප්‍රතිපාදන දැනටමත් මේ පනතේ සඳහන් කරලා තිබෙනවා. හැබැයි අපි පිළිගන්න වෙනවා මේ සම්බන්ධයෙන් විශේෂඥ භාවයක් අපිට කොහෙත්ම නැහැ. ඒ වගේම ඔබලා දන්නවා ලෝකයේ එහෙම වත්කම් තමන්ගේ රටවලින් ඉවත් කරගෙන ගිය උදාහරණ අපි කවුරුත් දන්නවා. උගන්ඩාවේ තියෙනවා, ඒ වගේම නයිජීරියාවේ තිබෙනවා, ඒ වගේම ෆීජි ජනරජයේ තියෙනවා, ෆිලිපීනයේ තිබෙනවා. මේ රටවල් වලට තමන්ගේ රටෙන් තමන්ගේ රටේ නායකයෝ සහ මිලිටරි නායකයන් දේපල සොරාකාගෙන ගිහිල්ලා වෙනත් යුරෝපයේ රටවල් වල තැන්පත් කරා. ස්විස් බැංකුවල තැන්පත් කරා.
එංගලන්තයේ බැංකුවල තැන්පත් කරා. හැබැයි මේ නැවත මේ දේපල ලබා ගැනීම සඳහා කිසිදු විශේෂඥ භාවයක් ওই නයිජීරියාවටවත් උගන්ඩාවටවත් තිබුණේ නැහැ. අන්න ඒ වගේ අවස්ථාවලදී මේ UNODC ආයතන එනවා සහයෝගයට. ඕන් එන්නේ කාත් එක්කද? ඔවුන්ගේ විශේෂඥවරු ඔවුන් මුදා හැරලා තියෙනවා ලෝක බැංකුවට. ඒ අනුව ලෝක බැංකුවත් UNODC ආයතනයත් අතර සමීප රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධයක් තියෙනවා. ඔවුන් ඇවිල්ලා තමයි මේ උගන්ඩාවට ඒ වගේම ෆීජි රටට ෆිලිපීනයට මේ මුදල් නැවත ලබා ගැනීම සඳහා ක්‍රියාමාර්ග ගන්නෙ. ඒ සඳහා ඔවුන්ට වෙනවා එක්කෝ ස්විස් රටේ එක්කෝ එංගලන්තේ ඒ වගේ රටවල නඩු පවරන්න. ඒක අතිශය සංකීර්ණ නීතිමය කාර්යාවලියක්. ඒකට අවශ්‍ය සම්පත් සහ ඒකට අවශ්‍ය ගුරු උපදෙස් අපිට ලෝක බැංකුවෙන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අනෙක් රටවල් දිහා බලපුම එහෙම නැවත වත්කම් ලබා ගන්න ඇත්තටම අවුරුදු 10 15කට වඩාත් ගත වෙලා තියෙනවා. මොකද ඒකත් සංකීර්ණ ක්‍රියාමාර්ගයක්. තවත් දේ තමයි ඒ සමීක්ෂණය කරලා බැලුවොත් ඔබ තුමන්ලට පෙනේවි මෙහෙම වත්කම් බැරකම් ලබා ගත්තට පස්සේ ඒ වත්කම් බැරකම් මුල් රටට ලබා දෙනවා. ලබා දුන්නට පස්සේ හැම වෙලේම මේ යුරෝපයේ රටවල් සැකෙන් ඉන්නේ මේ නැවත ලබා දුන්න වත්කම් ටික නැවත හොරකම් කරයිද කියලා. ඒ නිසා ඔවුන් තරමක කොන්දේසියක් දානවා. මොකද්ද කොන්දේසිය? මේ වත්කම් බැරකම් නැවත ලබා දුන්නට පස්සේ මුල් රටට ඒ වත්කම් බැරකම් නැවත පාවිච්චි කරන්න ඕනේ අර මුල් අභිමතාර්ථයක් තිබ්බනේ. ඒ මුල් අභිමතාර්ථය මොකද්ද? මොන කාර්යය සඳහාද මුලින් ඒ රටවල මුදල් වෙන් කළ තිබුණේ? එහෙම වෙන් කළ තිබුණ අවස්ථාවකදී මේ දේපල හොරකම් කරේ. අන්න ඒ මුල් අභිමතාර්ථය, ඒ මුල් ව්‍යාපෘතියේ අභිමතාර්ථයන්ට සරිලන කාර්යයක් සඳහා තමයි මේ මුදල් නැවත යොමු කරන්න ඕන කියන කාරණය. ඒ අනුව අපිට මේක ලොකු ඉදිරි පියවරක්. ඇත්තටම මේ පනත සකස් කරද්දී අපි බැලුවා ලෝකේ විශේෂයෙන්ම එංගලන්තය, ඒ වගේම ඕස්ට්‍රේලියාව, එක්සත් ජාතීන්ගේ එක්සත් ජනපදය, ඒ වගේ රටවල් වල වත්කම් බැරකම් නැවත ලබා ගැනීම සඳහා පිටු 300ක 400ක ගැඹුරු නීති තියෙන්නේ. ඒ නිසා අපි මේ පනත සකස් කරද්දී ඒ වත්කම් බැරකම් නැවත ලබා ගැනීමට අවශ්‍ය දීර්ඝ ක්‍රියාවලිය මේ පනතේ අපි දාලා නැහැ. ඒ විතරක් නෙවෙයි මෙහෙම ගන්න වත්කම් බැරකම් ඒ නඩුව අවසන් වෙනකන් අපි තහනම් කරලා කොහෙද තියාගන්නේ? ඒව නඩත්තු කරන්නේ කොහොමද? විශේෂම අපි හිතමු සමූහ ගොපිලක් නම් හොරකම් කරපු දේපල. ඒ වගේම හොරකම් කරපු දේපල යන්ත්‍රෝපකරණයක් නම්, ගුවන් යානයක් නම් ඒව නඩත්තු කරන්න ආයතනයක් අවශ්‍යයි. ඒ සඳහා වෘත්තිමය දක්ෂතාවය තිබිය යුතුයි. ඒ සඳහා නීතියක් තිබිය යුතුයි. මොකද අහිංසක තුන්වන පාර්ශ්වයන්ගේ අයිතිවාසිකම් දේපල පිළිබඳ අයිතිවාසිකම් ඒ නයින් උල්ලංඝනය වෙන්න පුළුවන්. ඒ හැම දෙයක්ම සලකා බලලා අලුත් පනතක් සාදමින් පවතිනවා. ගරු අධිකරණ අමාත්‍යතුමා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම කමිටුවක් පත් කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිශ්චයකාර බවතුගේ ප්‍රධානත්වයෙන් මමත් ඒ කමිටුවේ සමාජිකයෙක්. ඕන් නිරන්තරයෙන් ඇත්තටම සතියකට දවස් දෙකක් හම්බ වෙනවා. හැම බදාදම පැය දෙකකුත් සෙන්සුරාදා පැය 6-7ක් හම්බ වෙලා මේ කාර්යයේ නියැලී සිටිනවා. ඔවුන්ට ලොකු විශ්වාසයක් තියෙනවා. මේ අවුරුද්දේ අවසන් වෙන්න කලින් ඒ කෙටුම්පතේ පළවෙනි කෙටුම්පත එලි දක්වන්න පුළුවන් කියලා. මොකද නිරන්තරයෙන් මේක කෙටුම්පත් කරද්දී නානාවිධ අභියෝගයන් මුණ පාන්න සිද්ධ වෙනවා. නෛතික අභියෝගයන් ඒ ඔක්කොම සලකා බලා මේක කෙටුම්පත් කරනවා. එතකොට ඒ පනත ආවට පස්සේ අපිට අනිවාර්ය වශයෙන්ම අපිට සහයෝගය අවශ්‍ය වෙනවා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය. මොකද ඔවුන්ට මේ තරම් අත්දැකීම් තිබෙන තවත් කණ්ඩායමක් නැතුවාසේ. ස්විස් රටේ තියෙන වෙනම වත්කම් බැරකම් වත්කම් බැරකම් ලබා දීමට උපදෙස් දෙන ආයතනයක්. අපි ඒ ආයතනට ගියොත් නම් අපිට යම්කිසි කොමිස් මුදලක් ඔවුන්ට ගෙවන්න වෙනවා. ඉතින් අපිට පුළුවන් මුලින්ම UNODC ආයතනට ගිහිල්ලා ඔවුන්ගේ ගුරුහරුකම් ඇතුව මේ ගමන යන්න. ඒ නිසා මම අවසාන වශයෙන් සඳහන් කරන්නේ අල්ලස් කොමිෂන් සභාව නැවත පිහිට වෙනකොට අපට අවශ්‍ය වෙනවා ලංකාවේ ඉන්න විශේෂඥයන්ගේ සහයෝගය. ඕන්ට පුළුවන් ස්ථීර සේවකයෝ ලෙස අල්ලස් කොමිෂන් සභාවට බැඳෙන්න. ඒ විතරක් නෙවෙයි ඕන්ට පුළුවන් කෙටි කාලීන කොන්ත්‍රාත් පදනම යටතේ බැඳෙන්න. ඉතින් මම ඕන්ට ආරාධනය කරනවා අපි හැම වෙලේම අල්ලස් කොමිෂන් සභාවට ඇඟිල්ල දික් කරන්නේ නැතුව මාතෘ භූමිය වෙනුවෙන් මේ රට වෙනුවෙන් අන්න ඒ වගේ දක්ෂ විචක්ෂණ සීලී බුද්ධියකින් හැබි අය ඉන්නවා නම් අඩු ගානේ
කොන්ත්‍රාත් පදනම යටතේ හරි මේ අල්ලස් කොමිෂන් සභාවට සහභාගී වෙන්න. එක්කෝ විමර්ශන වලට සහභාගී වෙන්න. එහෙම නැත්නම් මේ පනතේ යටතේ අපි රෙගුලාසි හදන්න තියෙනවා. රීති හදන්න තියෙනවා. මේ රෙගුලාසි හදනවා නම් ඒ රෙගුලාසි සමහර ඒවා ගරු අමාත්‍යතුමා තමයි පාර්ලිමේන්තුවට ගෙනියන්නට වෙන්නේ. කොමිෂන් සභාව විමසලා. ඒ නිසා මේකට තනියම කොමිෂන් සභාවට කරන්න බෑ. මට හිතෙන්නේ මගේ යෝජනාවක් තියෙන්නේ මේ රෙගුලාසි හදන එක දැම්මම පටන් ගන්න පුළුවන්. හැබැයි අවසානයේදී ඒ කොමිෂන් සභාව විසින් ඕන් කියවලා බලලා ඕන්ට අවැසි සංශෝධන කරගෙන ඒ විදිහට ඕන්ට ඉක්මනින් මේක ඕන්ගේ ලේඛනයක් විතර පස්සේ ඉදිරිපත් කරන්න පුළුවන් ඕන්ගේ අභිමතය පරිදි. ඒ නිසා මම හිතන්නේ සමාන්තරව මේ පනත ක්‍රියාත්මක කරන මොහොතේ සමාන්තරව අපිට සිද්ධ වෙවි නානාවිධ විවිධ මාධ්‍ය ක්‍රියාමාර්ග එකවරම ගන්නට. ඒ නිසා ඒකට මම හිතන්නේ සැදී පැහැදී ඉන්න ජනතාවක් විශේෂඥයෝ හිටියොත් අපිට බොහොම ප්‍රයෝජනවත් වෙයි. ඒ නිසා මම අවසාන වශයෙන් කියන්නේ ගරු අමාත්‍යතුමා මේ ගත්ත පියවර එතුමා හැමදාම මම මෙම කමිටුවේ සභාපති ලෙස පත් කරාම අලස් කොමිෂන් පන්ත ක්‍රියාත්මක කිරීම සඳහා එතුමා පිටිපස්සෙන් හිටියා. ඒ වගේම තමයි පන්ත හැදුවට විතර ප්‍රමාණවත් නැහැ. අභිලාෂයක් තිබිය යුතු දේශපාලන අභිලාෂයක්. ඒ දේශපාලන අභිලාෂය ලැබෙන බව දැන් ඉඟි පහළ වෙලා තියෙනවා. ඒ දේශපාලන අභිලාෂය ලැබුණාට පස්සේ මේ පනත සැබෑ ලෙසම ක්‍රියාත්මක කරන්න වෙනවා. ඒ ක්‍රියාත්මක කරන්න අල්ලස් කොමිෂන් සභාවට තනියම බෑ. ඕන හුදකලා නොකළ යුතුයි. ඕන්ට ඔවුන්ගේ තීන්දුව ගැනීමේ බලය නඩු දානවද විමර්ශන කිරණද බලය ඕන්ට දී යුතුයි. ඒ තීන්දුවට බලපෑමක් නොනන්දමට අනෙකුත් විශේෂඥයන්ගේ සහාය සහ යටිතල පහසුකම් සැපයීම රජය සපෞද්ගලික අංශය සහ මේ රටේ ජනතාවටත් තිබෙන ඔවුන්ගේ සහයෝගය සඳහා ලබා දෙන්න. බොහොම ස්තුතියි.